සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරව ආදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි, අද මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා විකාශන දායකත්වය දරනු ලබන්නේ කන්තලේ සේනානායක මාවත අංක 7/77 නිවසේ පදිංචි යොද හමුදා සේවයේ දැනට ලෙබනනේ හමුදා සේවයේ නියුතු පින්වත් යෝජී ජයන්ත මහතා විසින්. ඉතින් මේ මහතාගේ පින්බර විකාශන දායකත්වයෙන් තමයි අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය අද ලෝකේ බොහෝ දෙනෙකුට මේ මොහොතේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ. පින්වත්නි, මනුෂ්‍යයන් හැටියට අපි හැමෝම කවදා හෝ කොතනකදී හෝ කුමන හෝ අයුරකින් මරණයට පත් වෙනවා. මනුෂ්‍යයන් විතරක් නෙවෙයි, මේ ලෝකේ උපන් සියලු සත්වයෝ, දෙවිවරු, බ්‍රහ්මයින් පවා ආයුෂ ඉවර වෙලා චුත වෙනවා. එහෙනම් මේ ලෝකේ උපන් සියලු දෙනා කවදා හෝ මැරෙනවා. මරණින් මත්තේ අපි අරගෙන යන්නේ මොනවාද? දැන් මනුෂ්‍යයන් හැටියට ජීවත් වෙන අපි මරණයට පත් වෙනකොට මරණින් මත්තේ ඊළඟ ජීවිතේට අපි අරන් යන්නේ මොනවද? අපි හදන ගෙවල් දොරවල්, අපේ ඉඩකඩම්, යාන වාහන, ඇඳුම් පැළඳුම්, ආභරණ ආයිත්තම්, රන් රිදී මිල මුදල්, දරු මුණුපුරු, ඥාතීත මිත්‍රාදීන්. ඒ විතරක් නෙවෙයි, අපේ උගත්කම්, කීර්ති ප්‍රශංසා, අපට තියෙන නම්බුනාම, ඊළඟට අපට තියෙන තනතුරු ඨානාන්තර, මේවා එකක්වත් අරගෙන යනවාද? නෑ. මැරෙන කිසි කෙනෙක් ඒ කිසිවක් අරගෙන යන්නේ නෑ. අතීතේ අරගෙන ගියෙත් නෑ, වර්තමානයේ අරන් යන්නත් බෑ,
අනාගතයේ ඉන්න මිනිස්සුන්ට අරන් යන්නත් බෑ. එහෙනම් මොනවද අපි අරන් යන්නේ? ඔය දේවල් උපයා ගන්නට, ඔය දේවල් පවත්වන්නට අපි අපේ කය හසුරවනවා, වචන කතා කරනවා, හිතනවා. චේතනා පහළ කොට විපාක විඳ යුතු කර්ම අපි මේ සිත කය වචනේ මුල් කරගෙන රැස් කරනවා. අන්නේ කර්ම පොදිය පමණයි අපි අරගෙන යන්නේ. මේක අපි අමතක නොකළ යුතු, අපි නිතර අපේ මතකයේ තිබිය යුතු කාරණයක්. අපි අරගෙන යන්නේ අපි චේතනා පහළ කොට විපාක විඳ යුතු යම් කර්ම සිත කය වචනය මුල් කරගෙන රැස් කරයිද, පුණ්‍ය කර්ම වේවා පාප කර්ම වේවා, එය පමණයි මරණින් මතු ඊළඟ ජීවිතයට අපි අරන් යන්නේ. නමුත් මේ වර්තමාන ජීවත් වෙන මිනිස්සු තමන් වටා උපයාගත්තු මේ දේවල්, තමන්ගේ තනතුරු තානාන්තර මේ සියල්ල අරගෙන යන්න වගේ තමයි දඟලන්නේ. නමුත් කාටවත් අරන් යන්න බෑ. එතකොට බලන්න දැන් එතකොට මිනිස් ලෝකේ දැන් මේ කාරණේ සිද්ධ වෙන්නේ මෙහිම නම් මේ ජීවත් වෙලා ඉන්න මිනිස්යන් අතරේ ඔබට පේනවා ඇති මිනිස්සු තුල හැම තැනම වංචාව, බොරුව, අධාර්මික පාලනය, අධාර්මික ජීවිතය හැම තැනම නැද්ද? හැම තැනම තියෙනවා. එතකොට බොරුවෙන් වංචාවෙන් අන් අයව රවට්ටමින් මුලා කරමින් දේශපාලනය ගත්තත් අනිත් හැම සමාජයෙම බලන්න නැද්ද කියලා මේවා. එතකොට ඒ අය හිතාගෙන ඉන්නේ මේ ජීවිතේ මේ තමන් වටා එකතු කරගන්න දේවල් ඊළඟ ජීවිතයට අරන් යන්න පුළුවන් කියලා. නෑ. තමන් රැස් කරන කර්ම පොදිය පමණමයි අරගෙන යන්නේ. ඉතින් මේ මිනිස් ලෝකී දැන් වර්තමාන මිනිස්සු බොරු කරලා, වංචා කරලා, නොඒක ආකාරයේ අධාර්මික දේවල් කරලා, හොරකම් කරලා, අන් අයට චෝදනා කර කර, අන් අය පිට වරද පටවමින්, තමන් ඒ වැරදි පිළිගන්නෙත් නැතුව, නිවැරදි වෙන්නෙත් නැතුව, බොරුවෙන් වංචාවෙන් මේ මිනිසයන් නොමග යවන්නේ නැද්ද? නොමග යවනවා. හැබැයි මේ ලෝකේ මේ මිනිස් ලෝකේ මිනිස්යන්ව එහෙම නැත්තම් පාලන දැන් අපි ගත්තොත් වැරදි කරාම දඬුවම් දෙන අය ඉන්නෝනේ. ඒ අයවත් නොමග යවනෝනේ බොරු කරලා. නේ අපි කරේනේ අසවල් අයයි කරේ වැරදි. අපි සුදනෝ. ඊළඟ අය කියනෝ නෑ අපි කරේ නෑ මේ අය කරේ. මෙහෙම සංගවනවනේ. හැබැයි මරණින් මත්තේ මේ ලෝකේ සියලු දෙනා අපි මේ සංසාරේ අතීතෙත් කළා. ඊළඟට මේ වැරදි කරන සියලු දෙනා එක නඩුකාරයෙක් ළඟට යනවා. හැබැයි යා ළඟ බොරු කරන්නේ. ඒ නඩුකාරයා ළඟ සියලු දෙනා විවෘත වෙනවා. ඇත්ත කතා කරනවා. ඒ නඩුකාරයා ළඟ කාටවත් බොරු කරන්න බෑ. සියලු වැරදි පිළිගන්නවා. හෘද සාක්ෂියට කතා කරන තැන අන්න එතෙන්ට ගියාම නම් හැමෝම පිළිගන්නව වැරදි. ඒ කොයිද? ඒ නඩු අහන්නේ කොයිද? නිරේ යම රජුරෝ ළඟ. හැමෝම ඇත්ත කියනවා. හැමෝම වැරදි පිළිගන්නවා. අනේ මාව බේර ගන්ට කියලා බැගෑපත් හඬින් අඬා වැටිමින් වැඳ වැටෙනවා. බේර ගන්න කවුරුත් නේ. හැබැයි යම රජුරෝ ඉදිරියේ මේ මිනිස් ලෝකේ කරපු සියලු වැරදි පිළිගත්තාට පුදුමයි කියන්නේ නිවැරදි වෙන්න බෑ. කරපු වැරදි
ඔක්කොටම විඳවන්නම වෙනවා. එහෙමනම් අපි නිවැරදි වෙන්න ඕනේ එතෙන්ට යන්න කලින්. මේ මිනිස් ජීවිතේ මේ ගත කරන පුංචි කාලය තුල ඔබ අප සියලු දෙනාට තවමත් අවස්ථාව තියෙනවා නිවැරදි වෙන්න. හැබැයි යම රජුරෝ ළඟ අපි කරපු සියලු වැරදි අපි කොච්චර කොයි විදියට පිළිගත්තත් එතන අනිවාර්යෙන් පිළිගන්නවා. බොරු කරන්න බෑ. එතන ඇත්ත කතා කරනවා. හෘද සාක්ෂියට කතා කරනවා. හැබැයි නිවැරදි වෙන්න බෑ. එහෙනම් එතින්ට යන්න කලින් මේ මිනිස් ලෝකෙ මේ ජීවත් වෙලා ඉන්න පුංචි කාලේ නිවැරදි වෙන්න ඕනේ. අපිට නිවැරදි වෙන්න පුළුවන්. ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය මුණ ගැහිලා තියෙන්නේ. බලන්න මේ බුද්ධ ශාසනය දහස් ගණන් මිනිසුන් මැරුව අය පවා නිවැරදි වුණා. ජීවිතේ බොහෝ කාලයක් සොරකම් කරපු අය, අනාචාරي හැසිරුණු අය, ගණිකාව පවා නිවැරදි වුණා. ජීවිතේ මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා බිබී ඉඳපු අය නිවැරදි වුණා. මගඵල නිවන් අවබෝධ කළා. එහෙනම් මේ පුංචි කාලේ මේ බුදු සසුන මුල් කරගෙන පුළුවනි නිවැරදි වෙන්න. ඉතින් අපේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ මිනිස් ඇස ඉක්මවා ගිය දිවසින් දැක්කා. චතුූපපාත ඥානය උපදවාගෙන උන්වහන්සේ දැක්ක මේ සත්වයෝ කර්මානුරූපව චුත වෙන හැටි, කර්මානුරූපව උපදින හැටි. හරි ලස්සනයි. අපේ මහා කාරුණික තථාගත බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ලෝකේ සමහර සත්වයෝ ඉන්නවා කයින් යහපතේ හැසිරෙනවා, වචනයෙන් යහපතේ හැසිරෙනවා, මනසින් යහපතේ හැසිරෙනවා. ඔබ දන්නවනේ දැන් කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය ගැන. ඒ කියන්නේ සතුන් මැරීමෙන් වළකිනවා, සොරකමින් වළකිනවා, අනාචාරය හැසිරෙන්නේ, වැරදි කාමසේනෙන් වළකිනවා. ඒක කාය සුචරිතය. වචී සුචරිතය කියන්නේ බොරු කියන්නේ, කේලාම් කියන්නේ, පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ. ඒක වචී සුචරිතය. මනෝ සුචරිතය කියන්නේ අනුන්ගේ දේට ආස කර කර ඉන්නේ, දේශ කර කර ඉන්නේ, මිසදිටුව බැහැර කළ වාසය කරනවා. මනෝ සුචරිතය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේමයි ඒ අය අරියානං අනුපවාදකා, ආර්යයන් වහන්සේලාට සත්පුරුෂයන්ට නින්දා අපහාස කරන්නේ නෑ. අන්න බලන්න. එතකොට යා කාය වචී මනෝ සුචරිතයේ යෙදෙනවා. ඒ දැන් වචී සුචරිතයේ යෙදෙන කෙනා නිස්කාරණේ සත්පුරුෂයන්ට ආර්යයන් වහන්සේලාට ගරහන්නේ වචනයෙන් සංවරයි. අන්න සත්පුරුෂයන්ට ගරහන්නේ, නින්දා අපහාස කරන්නේ. ඊළඟට සම්මා දිට්ඨිකා, සම්මා දිට්ඨි කම්ම සමාදානා, සම්මා දිට්ඨියෙන් යුක්තයි. සම්මා දිට්ඨියෙන් යුක්ත දේවල් සමාදන් වෙලා ඉන්නවා. ඒ කියන්නේ යා දන් දීමේ විපාක තියෙනවා කියලා පිළිගන්නවා. ඊළඟට එයා පුද පූජාවල විපාක තියෙනවා කියලා පිළිගන්නවා. රස්සාව ධාර්මිකව හරියට කළොත් පින් රැස් වෙනවා පිළිගන්නවා එයා ඒක. ඒ වගේම හොඳ කරොත් හොඳ විපාක, නරක කළොත් නරක විපාක ලැබෙනවා කියලා කර්මඵල විශ්වාස කරනවා. ඒ වගේම ඒ කෙනා මෙලොව කියලා එකක් පිළිගන්නවා, පරලොව කියලා එකක් පිළිගන්නවා. ඒ වගේම මව කියලා කෙනෙක් ඉන්නවා, පියා කියලා කෙනෙක් ඉන්නවා. ඒ අයට සලකන්න ඕනේ, පිළිගන්නවා මේවා. ඒ වගේමයි ඒ කෙනා උපපාතික උපත් පිළිගන්නවා. ඒ වගේම මෙලොව පරලොව අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණින් මෙලොව මේ ලෝකෙ ඉන්නවා කියලා පිළිගන්නවා. ලෞකික සම්මා දිට්ඨියෙන් යුක්තයි. මෙන්න මේ විදියට වාසය කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්නේ අය තේ කායස්ස බේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උප්පන්නා. අන්නේ අය කය බිඳී මරණින් මතු කොහෙද යන්නේ? සුගති, දෙවියන් අතර උපදිනවා. අන්න බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ වගේම ඔය විදියටම ජීවත් වෙලා තව සමහර අය කය බිඳී මරණින් මතු මිනිස්යන් අතර උපදිනවා.
බුදුරජාණන් වහන්සේ දැක්කා. එහෙනම් දැන් අපි මේ මිනිස් ලෝකෙ ඉපදලා ඉන්නවා. අපි නිකන් මනුස්ස ලෝකෙට ආවා නෙවෙයි. අපි මේ කියෝ ගුණධර්ම පුරුදු කරලා ආපු අය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මන් දැක්ක තව සමහර අය ඉන්නවා කයින් අයහපත් දේවල් කරනවා. වචනයෙන් අයහපත් දේවල් කරනවා. මනසින් අයහපත් දේවල් කරනවා. එතකොට සමහර අය ඉන්නවා මේ ලෝකේ කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතය කරන වර්තමානයේ වැඩි මේ අය. ඊළඟට ආර්යයන් වහන්සේලාට සත්පුරුෂයන්ට ගරහනවා, නිନ୍ଦා අපහාස කරනවා. හොඳට බලන්න වර්තමානයේ ඒ බඳු අයත් වැඩි. ඇයි හේතුව? එයා සතුන් මරනවා, හොරකම් කරනවා, අනාචාරය හැසිරෙනවා. ඊළඟට බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. ඊළඟට අන්සතු දෙයට ආස කර කර, ද්වේෂ කර කර. ඒ වගේම මේකේ තියෙනවා ඒ අය මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටික දේවල් සමාදන් වෙලා ඉන්නේ. දන් දීමේ විපාක පිළිගන්නේ. පොද පූජා වන්දනාමාන කටයුතු වලින් පින් රැස් වෙනවා පිළිගන්නේ ඒවා. ඊළඟට තමන් කරන රැකියාව ධාර්මිකව කළොත් පින් රැස් වෙනවා පිළිගන්නේ. කර්මඵල විශ්වාස කරන්නේ. මෙලෝ පිළිගන්නේ, පරලෝ පිළිගන්නේ. අම්මා තාත්තා පිළිගන්නේ නැති මට්ටමට ඇවිල්ලා නේ තියෙන්නේ දැන්. ඊළඟට ඕපපාතික උපත් පිළිගන්නේ. මෙලෝ පරලෝ අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා කියලා පිළිගන්නේ. අන්න ඒ බඳු අය බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම වාසය කරපු අය බුදුරජාණන්සේ දැක්ක කියනවා කය බිඳී මරණින් මතු පෙරේත ලෝකේ උපදිනවා. ඊළඟට ওই විදිහටම ජීවත් වෙච්ච අය බුදුරජාණන්සේ වදාලා මම දැක්ක කියනවා මරණින් මත්තේ තිරිසන් අපායේ උපදිනවා. ඔය විදිහටම ජීවත් වෙච්ච අය මරණින් මත්තේ නිරේ උපදිනවා. දැන් බලන්න මනුස්ස ලෝකේ මොන තරම් සෙල්ලම් දාගෙන හිටියත් තමන්ව මරණින් මත්තේ සුගතියටද දුගතියටද යන්නේ කියන එක තීරණය කරන්නේ තමන් චේතනා පහල කරලා තමන් මේ සිත කය වචනේ මෙහෙवला කරන ක්‍රියාව මත. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ නිරේ උපන්නාට පස්සේ නිරේ උපදින්නේ ඕපපාතිකව. දැන් ඒතර නිරේට යන්නේ අය මෙහා කර්මඵල විශ්වාස කරේනේ ඕපපාතික උපත් පිළිගත්තේනේ. හොඳට පව් රැස් කරගෙනනේ. නිරේට ගියාට පස්සේ ඒ නිරේ දඬුවම් පමුණවන්න කලින් නඩු අහනවා. ඒ නඩුකාරයා ළඟ නම් බොරු කරන්න බෑ. හෘද සාක්ෂියට කතා කරන තමන් මිනිස් ලෝකේ කරපු කියපු සියල්ල එතන හෙළි කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ යම රජුරෝ එයාගේ මේ මතකය අවදි කරනවා කියනවා. දැන් ඔන්න මරණින් මත්තේ නිරේ ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ යමපල්ලු වෙන වෙන මෙයාගේ අත්වලින් අල්ලගෙන යම රජුරු ළඟට අරගෙන යනවා. අරගෙන ගියාට පස්සේ මේ බුදුරජාණන් වදාලා තමේනම් භික්කවේ යමෝ රාජා පඨමන් දේව දූතං සමනුයුංජති සමනුගාහති සමනුභාසති. මහණෙනි එතකොට යම රජුරු ඒ නිරිසතාගෙන් ඔහුගෙන් පළවෙනි දේව දූතයා ගැන කරුණු මතු කරමින් ප්‍රශ්න කරනවා. ඔහුගේ මතකයේ අවදි කරමින් ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා. ඒ කියන්නේ දැන් එතකොට එයා මනුස්ස ලෝකේ ඉඳලා දැන් පින් කරගත්තේ නෑනේ. පව් රැස් කරගත්තා. ඔන්න නිරේ ගියා. යම රජුරු ළඟට දැන් අරන් ගියා. යම රජුරු එයාගෙන් අහනවා. කරුණු මතු කර කර එයාගේ මතකයේ අවදි කරමින් ප්‍රශ්න කරනවා. බොරු කියන්න බෑ. අහනවා නුඹ අම්බෝ පුරිස එම්බා පුරුෂය නත්වං අද්දස මනුස්සේසු පඨමන් දේව දූතම් පාතු භූතන්ති. නුඹ මිනිස් ලෝකේ ඉන්න කාලේ දැක්කේ නැද්ද අහනවා පළවෙනි දේව දූතයා. එතකොට අරයා කියනවා නාද්ද සම්බන්තේති. අනේ ස්වාමීනි මං දැක්කේ නෑ කියනවා. එදැන් මෙයා තක්මුක්කු වෙලා ඉන්නේ. මෙයා දන්නේ නෑනේ මේ දේව දූතය කියන්නේ මොකද්ද. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එතකොට යම රජුරු අහනවා එම්බා පුරුෂය නුඹ දැක්කේ නැද්ද මිනිසුන් අතර
අලුත උපන් දරුවෝ මල මූත්‍රා ගොඩේ වැටිලා උඩුබැලි යතට ඉන්නවා දැක්කේ නැද්ද? එතකොට සිහිය උපදිනවා. මෙයා කියනවා අද්ද සම්බන්තේදී අනේ ස්වාමීනි දැක්කා. ඉතින් උඹට හිතුන්නේ නැද්ද? නුඹත් උපන්නේ මේ විදියටයි. අනේ මාත් ඉපදුනේ මේ විදියටනේ. මේ සසරේ ආයේ උපදින්න වෙන්නේ මේ විදියටනේ. ඉපදින ස්වභාවය මං ඉක්මවා ගිහිල්ලා නෑනේ. ඒ නිසා මං මේ කයින් වචනෙන් මනසින් යහපතේ හැසිරෙන්න ඕනි. මං පින් කරගන්න ඕනි කියලා උඹට හිතුන්නේ නැද්ද කියලා අහනවා. එතකොට ඒ නිරිසතා කියනවා නා සක්කිස් සම්බන්ති පමාදස් සම්බන්ති අනේ ස්වාමීනි මට බැරුව ගියා. මං ප්‍රමාද වුණා. ඔන්න. එතකොට කියනවා යම රජුරෝ කියනවා එම්බා පුරුෂය නුඹ ප්‍රමාද වුණා. ප්‍රමාද වූ කෙනෙකුට යම් දඬුවමක් ලැබෙයිද? ඒ දඬුවම නුඹට ලැබෙයි. ඔය විදිහට අහනවා දෙවෙනි දේව දූතයා ගැන. දෙවෙනි දේව දූතයා ගැන අහන්නේ නුඹ දැක්කේ නැද්ද කියලා අහනවා. මිනිස් ලෝකෙද්දී වයසට ගිහපු අය අවුරුදු 80, අවුරුදු 90, අවුරුදු 100 හොඳටම දිරලා වයසට ගිහපු අය දැක්කේ නැද්ද කියලා අහනවා. ඉතින් මෙයා දැක්කා කියනවා. ඉතින් නුඹට හිතුන්නේ නැද්ද නුඹත් මේ විදිහටම වයසට යනවා? මේ ස්වභාවය මං ඉක්මවා ගිහිල්ලා නෑ. ඒ නිසා මම කයින් වචනින් මනසින් යහපතේ හැසිරෙන්න ඕනි, පින් කරගන්න ඕනි කියලා උඹට හිතුන්නේ නැද්ද කියලා අහනවා. අනේ ස්වාමීනි මට බැරුව ගියා. මං ප්‍රමාද වුණා. දැන් එතකොට දැන් මෙහිම යම රජුරු ප්‍රශ්න කරද්දී එයාගේ හිතේ දැන් බොරු කරන්න බෑනේ යාට. අනේ මාව බේර ගන්නට අනේ මට අවස්ථාවක් දෙන්න කියන අදහස තියෙනවා. නමුත් ලැබෙන්නේ අනේ මාව බේර ගන්න කවුරුත් නෑ එතන. මිනිස් ලෝකෙද්දී ප්‍රාණඝාතය කරද්දී වටේ ඕන තරම් පිරිස හිටියා. හොරකම් කරද්දී වටේ ඕන තරම් පිරිස හිටියා. අනාචාරය හැසිරෙද්දී වටේ ඕන තරම් පිරිස හිටියා. සත්පුරුෂයන්ට ආර්යයන් වහන්සේලා නිନ୍ଦා අපහාස කරද්දී ගරහද්දී ඕන තරම් උපතිස් දෙන්න අය හිටියා. බීමට ඇබ්බැහි වෙලා ඉද්දී ඕන තරම් යාළු හිත මිත්‍රාදීන් හිටියා. දැන් අනේ මාව බේර ගන්නට කියලා දැන් බැගේ හඬින් ඉල්ලනවා. ඒ කවුරුත් නැත. අසවලා නිසයි මට මේක වුණේ. අසවලයි මේකට වග කියන්න ඕනි. කාටවත් චෝදනා කරන්න බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළේ යම රජුරු ඊළඟට ආය අහනවා නුඹ දැක්කේ නැද්ද මනුස්ස ලෝකෙදී තුන්වෙනි දේව දූතයා ඒ තමයි රෝග පීඩා වැළඳිච්ච අය. උඹ දැක්කේ නැද්ද ලෙඩ වෙලා ඉන්න අය දැන් මේ වර්තමානයේ හරියට ඉන්නවනේ නේ. රෝග පීඩා වැළඳිලා මේ වසංගත තත්ත්වයන් හේතුවෙන් දුකටපත් වෙච්ච අය අපට පේනවා. අනේ ඊළඟ මොහොතේ මම මේකට ගොදුරු වෙන්න පුළුවන් කියලා. අනේ ඒ නිසා මම මේ සිත කය වචනෙන් පව කරන එක අතහැරලා මේ සිතින් කයින් වචනෙන් යහපතේ හැසිරෙන්න ඕනි, පින් කරන්න ඕනි කියලා ඔබට දැන් හිතුන්නේ නැත්තම් මේ ප්‍රශ්නවලට ඔබට ඊළඟට උත්තර දෙන්න වෙයි. ඊළඟ නඩුව ඔබට ඊළඟ නඩුවට මුහුණ දෙන්න වෙයි. එතකොට මේ නිරිසතාගෙන් යම රජුරු මෙහෙම ඇහුවාම නුඹ දැක්කේ නැද්ද ලෙඩ වෙච්ච අය? අනේ ස්වාමීනි දැක්කා. ඉතින් නුඹට හිතුන්නේ නැද්ද අනේ මාත් මේ ස්වභාවයටපත් වෙනවා. ලෙඩ වෙන ස්වභාවය මං ඉක්මවා ගිහිල්ලා නෑ. ඒ නිසා මං කයින් වචනින් මනසින් යහපතේ හැසිරෙන්න පින් කරන්න ඕන කියලා හිතුන්නේ නැද්ද? අනේ ස්වාමීනි බැරුව ගියා. මං ප්‍රමාද වුණා. එතකොට යම රජුරෝ කියනවා එම්බා පුරුෂය ප්‍රමාදයේ හේතුවෙන් ඔබ කයින් වචනින් මනසින් යහපත කළේ නෑ. ප්‍රමාදෝ කෙනෙකුට යම් දඬුවමක් ලැබෙනවාද ඒක නුඹට ලැබේවි. ඊළඟට අහනවා හතරවෙනි දේව දූතයා. ඒ තමයි ඔය හිරේ විලංගුවේ වැටිච්ච අය ඉන්නවනේ. ඒ මේ මිනිස් ලෝකෙද්දි නොයේ වැරදි කරලා පව් කරලා දඬුවම් දෙනවා. ඒ කාලේ තියෙන දඬුවම් ගැන මේ අහනවා.
සමහරු උල ඉඳනවා, සමහරුන්ගේ ඉස ගසා දානවා, කසෙන් තලනවා, නොයේක වද දෙනවා. ඒ කාලේ මිනිස්සුන්ට පේන තමයි ඒව කරන්නේ. ඉතින් නුඹ දැක්කේ නැද්ද කියලා අහනවා. අනේ දැක්කා කියනවා. ඉතින් උඹට හිතුන්නේ නැද්ද? අනේ මාත් මේ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නෑ. මේ අය මේ කයින් වචනින් මනසින් වැරදි කරලා මේකට දඬුවම් මේ ජීවිතේ. අනේ මං ඒ නිසා මේවයින් මේ වැරදි වලින් නිදහස් වෙලා මං මේ කයින් වචනින් මනසින් යහපත් දේවල් කරන්න ඕනේ. මං පින් කරගන්න ඕනේ කියලා හිතුන්නේ නැද්ද කියලා ඇහුවා. අනේ නෑ ස්වාමීනි. අනේ මං ප්‍රමාද වුණා. මට බැරුව ගියා පින් කරගන්නට. ප්‍රමාදෝ කෙනෙකුට යම් දඬුවමක් ලැබෙයිද? ඒක නුඹට ලැබෙයි. ඊළඟට අහනවා නුඹ දැක්කේ නැද්ද මිනිස් ලෝකෙද්දී මරණයටපත් වෙච්ච අය? වර්තමානයේ අපිට හරියට අහන්න දකින්න ලැබෙන්නේ නැද්ද? අහන්න දකින්න ලැබෙනවා. ඊළඟ මොහොතේ අපි ඒකට මුහුණ දෙන්න පුළුවන්. එහෙනම් ඊළඟ මොහොතේ අපි ඒකට මුහුණ දෙන්න පුළුවන් නම් මේ පුංචි කාලය තුල අනේ මං කයින් වචනින් මනසින් යහපතේ ඇසිරෙන්න ඕනි, පින් කරගන්න ඕනි, ධර්මයේ ඇසිරෙන්න ඕනි කියලා සිතුවිල්ල ඔබට නාවොත්, ඔබ ඒ සිතුවිල්ල ඇති කරගෙන උත්සාහ නොකළොත් අන්න මේ ඊළඟ නඩුවට ඔබට මුහුණ දෙන්න වෙයි. එතකොට සියලු වැරදි පිළිගන්නවා. නමුත් නිවැරදි වෙන්න බෑ. විඳවන්න වෙනවා. එහෙනම් එතින්ට යන්න කලින් මේ ජීවත් වෙලා ඉන්න කාලේ නිවැරදි වෙන්න පුළුවන්. මරණයටපත් වුණු අය දැකලා සංවේගය ඇති කරගෙන වීරිය කරන්න ඕනි. ධර්මයේ ඇසිරෙන්න. දැන් අරයා කියනවා අනේ ස්වාමිනී මං දැක්ක මැරුණු අය. අනේ මට බැරුව ගියා. කයින් වචනින් මනසින් යහපතේ ඇසිරෙන්න. පින් කරගන්න බැරුව ගියා මං ප්‍රමාද වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යම රජුරෝ කියනවා එම්බා පුරුෂය ප්‍රමාදයේ හේතුවෙන් නුඹ කයින් වචනයෙන් මනසින් යහපතේ ඇසුරුනේ නෑ, පින් කළේ නෑ. ප්‍රමාද වූ කෙනෙකුට යම් දඬුවමක් ලැබෙයිද? ඒ නුඹට ලැබේවි. එතකොට දැන් මේ දේවදූතයෝ ගැන යම රජුරු අහලා මේ හැම දේවදූතයෙක් ගැන මහලා අපූර්ව විස්තරයක් මේක කියනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා යම රජුරු මෙන්න මෙහෙම කියනවා. තංකෝ පනතේ ඒතම් පාපං කම්මං නේව මාතරා කතං. නුඹගේ මේ පාප කර්මය නුඹේ මෑණියන් කළා නොවේ. අන්න දැන් එතකොට මේකේ දැන් අපි දැන් මේ මිනිස් ජීවිතය ගත කරලා අපි කයින් වචනයෙන් මනසින් වැරදි කරලා පව් කරලා දැන් මේක විස්තර කරානේ ආර්යයන් මේ කයින් වචනයෙන් මනසින් අයහපතේ හැසිරිලා ආර්යයන් වහන්සේලාට සත්පුරුෂයන්ට ගරහලා නිନ୍ଦා අපහාස කරලා මිත්‍යා දෘෂ්ටිකව ඉඳලා මිත්‍යා දෘෂ්ටික දේවල් සමාදන් වෙලා ඉඳලා යම රජුරු ළඟට ගියාම යම රජුරු මේ ටික සිහි කරලා ඉවර වෙලා කියනවා මේ පාප කර්මය නුඹේ මව් කළා නොවේ. එහෙනම් අපට අනේ මාව බේර ගන්න අම්මාට සලකන්න ඕන නිසායි මම මේවා කළේ කියලා කිව්වට හරියන්නේ. අම්මට චෝදනා කළ බෑ බේරෙන්න. ඊළඟට මේ පාප කර්මය නුඹේ පියා කළා නොවේ. තාත්තාට චෝදනා කළ බෑ බේරෙන්න. ඊළඟට කියනවා මේ පාප කර්මය නුඹේ සහෝදරයෙක් කරපු දෙයක් නෙවෙයි. මේ පාප කර්මය නුඹේ සහෝදරියක් කරපු දෙයක්ුත් නෙවෙයි. එහෙනම් සහෝදර සහෝදරයන්ට දාලා බේරෙන්න බෑ. ඊළඟට මේ පාප කර්මය නුඹේ යහළු හිත මිත්‍රාදීන් කළාත් නොවේ. එහෙනම් යාළුවන්ට දාලා බේරෙන්නත් බෑ. අනේ මේ යාළුවෝ නිසායි මම මේකට අහු වුනේ. යාළුවෝ නිසායි මට මේ ප්‍රාණඝාතයට, මනුස්සඝාතයට යොමු වුනේ. යාළුවෝ නිසායි මං හොරකමට යොමු වුනේ. අනේ යාළුවෝයි මාව පොළඹව ගත්තේ අනාචාරයෙන් ඇතිරෙන්න. යාළුවෝ නිසායි මම මේ බොරු කිව්වේ. යාළුවෝ නිසායි මම මේ මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුනේ. කියලා යම රජුරු ඉස්සිරි එහෙම කිව්වට වැඩක් නැහැ. ඇයි? මේක කියනවා මේ පාප කර්මය නුඹේ යාළු හිත මිත්‍රාදීන් කළා නොවේ. ඊළඟට කියනවා මේ පාප කර්මය න ඥාතිසාලෝ හිතාවා න ඥාතිසාලේ හිතාවා.
ඊළඟට කියනවා මේ පාප කර්මය නුඹේ ලේ ඥාතින් කළාත් නොවේ. නෑදෑයින්ට දාලත් බෑ බේරෙන්න. ඒ වගේමයි මේ පාප කර්මය ශ්‍රමණ බ්‍රාහ්මණයන් කළාත් නොවේ. එහෙනම් මේ භික්ෂුන් වහන්සේලාට දාලත් බෑ බේරෙන්න. ස්වාමීන් වහන්සේලා හරියට හිටියනම් අපිට මේක වෙන්නේ නෑනේ. එහෙම කියලා බෑ බේරෙන්න. දැන් ඔය එක සිදුවීම් තියෙනවා අපි ගත්ත ප්‍රේත වත්තුවල. දැන් හැමෝම කැමති මේ සංසාරයෙන් නිදහස් වෙන්න. ඊළඟට සුගති රැකවරණ සලසා ගන්නට. ඉතින් ඒ කාලේ අම්මා කෙනෙකුට හිතුණා අනේ මට බේරෙන්න ඕනේ. අනේ මාව කොහොම හරි මේ මට සංසාරයෙන් එතර වෙන්න ඕනේ, පින් කර ගන්න ඕනේ කියලා ධනය වියදම් කරලා පන්සලක් හැදුවා. පන්සලක් හදලා ස්වාමීන් වහන්සේ නමක් හොයලා ඒ ස්වාමීන් වහන්සේට කිව්වා අනේ ස්වාමීනි මාව බේර ගන්නට මට පින් කර ගන්න ධර්මයේ හැසිරෙන්න. ඉතින් ඔබ වහන්සේ මෙතන බාර අරගෙන කරගෙන යන්න කිව්වා. ඔන්න ඒ ස්වාමීන් වහන්සේ වැඩියා. දැන් පන්සලේ විහාරාධිපති මහානායක හාමුදුරුවෝ. හැබැයි ධර්මයට විනයට කැමති කෙනෙක් නෙවෙයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට යට වුණා. තනතුරු තානාන්තර පට්ටාන්තර ගොඩාක් තියෙනවා. මේ අම්මා හිතුවා ඉතින් මේ තනතුරු තානාන්තර පට්ටාන්තර නෙවෙයි. මේකේ වැදගත් වෙන්නේ ධර්මයේ විනය තුල හික්මීමයි. එතකොට ඒ පන්සලට එන සීලවන්ත ගුණවන්ත භික්ෂුන් වහන්සේලා එනවා. අර භික්ෂුන් වහන්සේ මොකද කරේ? අර උපාසිකාව ලවා තමයි ඒ අයව කොහොම හරි බැනලා එලවන්නේ. උපාසිකාවට මේක තේරුන්නේ නැහැ ඉතින්. නොඒකාකාරයට පව් කරගත්තා. අන්තිමට මැරිලා උපන්නේ අසුචි වලේ. මහානායක හාමුදුරුවෝ තපවත් වුණා. දවසක් රහතන් වහන්සේ නමක් දැකලා පෙනී හිටලා බැගෑ අඬින් කියනවා අනේ ස්වාමීනි බලන්න මට වෙච්ච දේ. ඇයි කියලා ඇහුවා. අනේ මම මිනිස් ලෝකේ හිටිය කෙනෙක් මෙන්න මෙහෙමයි කියලා මේ විස්තරය කිව්වා. අනේ මෙන්න මේ විදිහට වුණා කිව්වා මේ හාමුදුරුවෝ කියපු විදිහට. ඉතින් මං මේ දොස් කිව්වා මේ බරපතල කර්ම රැස් වුණා. දැන් මේකේ අර මුලින් සඳහන් කරානේ ආර්යයන් වහන්සේලාට සත්පුරුෂයන්ට නිନ୍ଦා අපහාස ගැරහිලි. ඒක වෙලා. හරියට වර්තමානයේත් එක කරන්න ඕනේ. භික්ෂුන් වහන්සේලාම පෙනී ඉඳලා කියන්නේ නැද්ද? මාධ්‍ය සාකච්ඡා තීටි කියන්නේ නේ. අහුවෙන්න එපා විනාසයි. අනේ මේ අම්මන්ඩි අහුණා ඒකට. ඊට පස්සේ දැන් ඇහුවා කොහෙද ඉපදිලා? අනේ මම මේ අසූචි වලයක ඉපදිලා ඉන්නේ. මිනිස්සු දාන අසූචි මං කනවා කිව්වා. එතකොට අර නායක හාමුදුරුවෝ කෝ කියලා. ඒ උන්ද ඉන්නවා කිව්වා. උන්දගේ ඔළුව උඩ කිව්වා මං ඉන්නේ. මන් දාන අසූචි උන්ද කනවා කිව්වා. කොහෙද ගිහින් තින්නේ? പ്രേත ලෝකේ. දැක්කද? ඒ වගේ එතකොට දැන් ඒ උපාසිකාව බුද්ධිමත් වුණා නම් ඒ කියන දෙයට හාවමිට තියන්න යන්නේ නැතුව ධර්මයේ විනය තුල පිහිටා හිටියේ නම් ඒ විපත්තිය වෙන්නේ නැහැ නේ. බලන්න එතකොට ඒ වගේ එතකොට මේ පාප කර්මය භික්ෂුන් වහන්සේලා කළා නෙවෙයි. තමන්ම කරගත්තේ. භික්ෂුන් වහන්සේලා කරන්නේ අය වෙනම අරන් යනවා. එතකොට දැන් මේකෙදී මේ සලුපිලි මාරුණා කියලා වස්ත්‍ර වෙනස් වුණා කියලා කර්ම රැස්වීම වෙනස් වෙන්නේ. දැන් සිවුරු පොරවගත්තු පමණින් සුදු වැඳගත්ත පමණින් කර්ම රැස්වීමේ රටාව වෙනස් වෙන්නේ. ඒක වෙනස් කරන්නේ ධර්මයෙන්. ඉතින් කියනවා මේක මේ ශ්‍රමණ බ්‍රාහ්මණය කළා නෙවෙයි කියනවා. ඒ වගේමයි න දේවතාහි කතම් මේක දෙවිවරු කළාත් නොවේ. උන් දෙවිවරුන්ට කී ඉඳලා වැඩකුත් නැහැ එහෙනම්. දෙවිවරු කළාත් නෙවෙයි. කියනවා මේක නුඹ විසින්මයි මේ පාප කර්ම කළා තින්නේ. ඔය පාප කර්ම විපාක නුඹ විඳින්න තියෙන්නේ. අන්න බලන්න. ඉතින් එහෙම කියලා ඒකෙදි දැන් යම රජුරු නිහඬ වෙනවා. යම රජුට කරන්න දෙයක් නැහැ. බේර ගන්න බෑ. ඊට පස්සේ යා නිරේ අනන්ත දුක් විඳිනවා. කල්ප ගණන්. අනේ මාව බේර ගන්න කියලා දැන් එයා යම රජු ඉදිරියේ කොච්චර වැඳ වැටුණත්
බේරගන්න විදියක් නෑ. ඇයි හේතුව? ඒ පාප කර්මය කවුද කරලා තියෙන්නේ? තමන්මයි. ඒ නිසා පින්වත්නි අපට මේ ලැබුණු මනුස්ස ජීවිතය තුළ මේ මුණ ගැසුණු බුද්ධ ශාසනය තුළ අපි මහන්සි ගන්නට ඕනේ අපේ සිදුවෙච්ච සියලු වැරදි නිවැරදි කරගෙන මේ පුංචි කාලය තුළ කොහොම හරි අපේ ජීවිතයට පින් රැස් කරගන්න ධර්මය ඇසුරෙන්. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම සත්පුරුෂ ඇසුර ඕනේ. දැන් බලන්න සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් නිසා මේ බුද්ධ දේශනා අපට තේරෙන ආකාරයට අහන්න ලැබෙනවා. මේ ත්‍රිපිටකේ පරිවර්තනය කරලා තියෙනවා. ඊළඟට අහස උසට විහෙර විහාර හදලා තියෙනවා. අපට ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ සිහි කර කර වන්දනාමාන කරන්නට. නේද? ඉතින් මේ ආකාරයට අපි නොයෙක් අයුරු ජීවිතේ පිං රැස් කරගන්න ඕනේ. ඒ වගේමයි මේ සිත කය වචනය සංවර කරගන්නට ඕනේ. ඉතින් ඒ නිසා මහන්සි ගන්නට ඕනේ යම රජුරුව ළඟට ගිහිල්ලා වැරදි පිළි අරගෙන අනේ ඕ මං කළා අනේ මට සමා වෙන්න මාව බේර ගන්න මට අවස්ථාවක් දෙන්න කියලා කෙන්දිරි ගෑවට හරියන්නේ. දැන් ඉතින්ට යන්න කලින් මේ ජීවත් වෙලා ඉන්න කාලේ නිවැරදි වෙන්න. දැන් බලන්න එතකොට අපි බුද්ධ දේශනාවල ඉගෙනගෙන තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි පෙරේත ලෝකෙන් චුත වෙන ප්‍රේතයින්ගෙන් නියපොත්තට ගත්ත පස් ටික වගේ පුංචි ප්‍රමාණයයි මිනිසයන් අතරට දෙවියන් අතරට යන්නේ. මහා පොළොවේ පස් යම්සේද වැඩි පිරිසක් යන්නේ නිරේට. නැවත ප්‍රේත ලෝකෙට, තිරිසන් අපායට. ඊළඟට තිරිසන් අපායෙන් මැරෙන සත්වයන්ගේ නියපොත්තට ගත්ත පස් ටික වගේ පුංචි ප්‍රමාණයයි මිනිසයන් අතරට දෙවියන් අතරට යන්නේ. මහා පොළොවේ පස් යම්සේද බඳු පිරිසක් නැවත යන්නේ නිරේට. ප්‍රේත ලෝකෙට තිරිසන් අපායටමයි. නිරේ චුත වෙන අයගෙනුත් වැඩි පිරිසක් ඒ නිරේමයි. දෙවියන් අතරින් චුත වෙන දෙවිවරුන්ගෙනුත් නියපොත්තට ගත්ත පස් ටික වගේ පුංචි පිරිසකෝ නැවත දෙවියන් අතර උපදින්නේ මිනිසුන් අතරට එන්නේ. මහා පොළොවේ පස් යම්සේද ඒ තරම් විශාල පිරිසක් නැවත නිරයට, තිරිසන් ලෝකෙට, ප්‍රේත ලෝකෙට, මිනිසුන් අතරත් එහෙමයි. නියපොත්තට ගත්ත පස් ටික වගේ පුංචි පිරිසයි නැවත මිනිසයන් අතර උපදින්නේ. දෙවියන් අතරට යන්නේ. මහා පොළොවේ පස් යම්සේද ඊතරම් විශාල පිරිසක් කොහෙද යන්නේ? නිරයට, තිරිසන් ලෝකෙට, ප්‍රේත. එහෙනම් මේ සංසාරේ බර වැඩිපුර කොහෙටද? සතර අපායට. නිරය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර ලෝකේ. අපි වැඩිපුර ගත කරපු තැන. එතකොට අපි හිතමු දැන් කෙනෙක් පෙරේත ලෝකෙට වැටුණාම, තිරිසන් අපායට වැටුණාම ලේසියෙන් නිදහස් වෙන්නේ නැහැ ඒකෙන්. අවුරුදු දහස් ගණන්, ලස්ස ගණන් ඒකේ විඳවනවා. එහෙම විඳවලා අන්තිමට අපි ඔන්න නිරේට යනවා. නිරේට ගියාට පස්සේ යම රජුරෝ ඒ නිරිසත්තුන්ගෙන් අහන්නේ මේ ප්‍රශ්න ටිකමයි. මොකද්ද? නුඹ මිනිස් ලෝකේ ඉන්න කාලේ දැක්කේ නැද්ද? පළවෙනි දේවදූතයා, දෙවෙනි දේවදූතයා, තුන්වෙනි දේවදූතයා, හතරවෙනි දේවදූතයා, පස්වෙනි දේවදූතයා මෙහෙම අහන්නේ. දැන් ඒකට එයා නිරේට ගියේ කොහේ ඉඳලාද? එයා නිරේට ගියේ අපි ගත්තොත් තිරිසන් අපායේ අවුරුදු දහස් ගණන්, ලස්ස ගණන් විඳවලා. පෙරේත ලෝකේ අවුරුදු දහස් ගණන්, ලස්ස ගණන් විඳවලා දැන් ඔයා නිරේට ගියේ. අපි හිතමු එනම දෙවියන් අතර ඉඳලා පින ඉවරුණා. උන නිරේට ගියා. හැබැයි අහන්නේ නුඹ දැක්කේ නැද්ද මිනිස් ලෝකෙද්දී මේ දේවදූතු? ඇයි එයා නිරේ මේ තිරිසන් අපායට යන්න, පෙරේත ලෝකෙට යන්න පව් රැස් කරගත්තේ කොහේ ඉන්න කාලේ? මිනිස් ලෝකෙ ඉන්න කාලේ. බුදුරජාණන් මුලින්ම වදාළේ ඒකයි. සමහර මිනිස්සුන් ඉන්නවා මේ සිත කය වචනේ මෙහෙවල පව් කරගන්නවා. ආර්යයන් වහන්සේලාට සත්පුරුෂයන්ට ගරහනවා, නින්දාපහාස කරනවා, මිසදිටුව වාසය කරනවා. මෙහෙම ඉඳලයි නිරේට, මේ තිරිසන් අපායට, ප්‍රේත ලෝකෙට යන්නේ. ඒ ඉතිරි විපාක විඳින්නයි නිරේට යන්නේ. නිරේට ගියාට පස්සේ යම රජුරු අහන්නේ මේ ප්‍රශ්න ටිකමයි. මිනිස් ලෝකේ ඉද්දී නුඹ දැක්කේ නැද්ද මේ දේවදූත? එහෙනම් මේ මිනිස් ලෝකේ කියන්නේ අපට දුර්ලභ ශන සම්පත්තියක් ලැබිච්ච අවස්ථාවක්. බුද්ධ ශාසනයක් මුණ ගැහුණා.
මිනිස් ජීවිතයේ අපට ලැබුණා. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විනය අහන්ට ලැබෙනවා. ඒකයි මේ ෂණ සම්පත්තිය අහිමි කරගන්න එපා කිව්වේ. කනා තේිතාහි සෝචන්ති නිරයම්මි සමප්පිතා. මේ ෂණ සම්පත්තිය අහිමි කරගත්තු අය නිරේ වැටිලා ශෝක කරනවා. ආයෙට නිවැරදි වෙන්න එන්න බෑ. කල්ප ගණන් විඳවන්නම වෙනවා. ඊළඟට මේ මිනිස් ලෝකේ ඉන්න අයගෙන් අපි ගත්ත සමහර ආනන්තරීය පාප කර්ම කරන වර්තමානයේ හරියට තියෙනවා. දැන් මේ දියුණුවයි කියන ලෝකේ තාක්ෂණික උපකරණත් එක්ක දැන් අහන ලැබෙනුනේ ළමයි දෙමව්පියෝ ඝාතනය කරනවා. ආනන්තරීය පාප කර්ම කරගත්තු අය යම රජුරු ළඟට යන්නෙත් නැහැ. කෙලීම නිරේට. යම රජුරන්ට කතා කරන්න දෙයක් නැහැ ඉතින්. කල්පයක් නිරේ පැහිනවනේ. දැන් ඔය දේවදත්ත චිංචිමානිකාව සුප්‍රබුද්ධ ආදී අය මේ ගොරෝසු ශරීරෙම මේ මහ පොළොව විවර වෙලා නිරේට අරන් ගියානේ. යම රජුරන්ට ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. බරපතල පව් කරගත්තුවා. ඒ නිසා පින්වතුනි අපට එහෙනම් මේ මිනිස් ජීවිතයක් ලැබුණා කියන්නේ බුදු සසුනක් මුණ ගැහුණා කියන්නේ දුර්ලභ ලාභයක්. මේ ෂණ සම්පත්තිය අහිමි වෙන්න කලින් තමන්ගෙන් වෙච්ච වැරදි නිවැරදි කරගෙන මේ සිත කය වචනේ මෙහෙवला යහපතේ හැසිරෙමින් ජීවිතයට පිං රැස් කරමින් ධර්මයේ හැසිරෙමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඔබ අප සියලු දෙනාට දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරන්නේ කාන්තලේ සේනානායක මාවත අංක 777 නිවසේ පදිංචි දැනට ලෙබනනයේ හමුදා සේවයේ නියුතු පින්වත් යෝජී ජයන්ත මහතා විසින් ඉතින් රැස් කළ සීලු පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක් දෙවිඳු සතරවරම් දෙවිවරු සෙම්පති දෙවියන්ට සියලු බ්‍රහ්ම රාජීන්ට සුමන සමන් දිව්‍ය රාජ්‍ය ප්‍රදාන සියලු දෙවියන්ට ගෞතම බුද්ධ ශාසනය සුරකින්න සියලු දෙවියන්ට ඔබ අප සෑම සියලු දෙනාගේ ඉෂ්ඨකාමී දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුට වන දෙවිවරු අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරනු ලබන පින්වත් යෝජී ජයන්ත මහතා ඇතුළු පවුලේ සියලු දෙනාට ධාර්මික රැකවරණ ආරක්ෂාව දෙවිවරු සලසා දෙත්වා. දෙවියන්ටද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම රැස් කළ සීලු පින් කාන්තලේ සේනානායක මාවත අංක 777 නිවසේ පදිංචිව සිට 2020 සැප්තැම්බර් මාස 28 වන දින එනම් මීට වසරකට පෙර හදිසි රිය අනතුරකින් මිය පරලොව ගිය ඩිංගිරි බණ්ඩා පියාණන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. එතුමන්ගේ පරලෝ ජීවිතය සුවපත් වේවා. සැපයෙන් සැපයටපත් වේවා. සංසාර දුකින් නිදහස් වන්නට මේ උදාර පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා. ඒ වගේම මීට වසර 40කට පෙර මිය පරලොව ගිය යෝජී මුදියන්සේ පියාණන්ට මේ සීල පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරුව පින්තුන් නමින් උදව් උපකාර කළ සීල දෙනා නමින් මේ ජීවිතේ අනන්ත සසර පුරාවට මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වන සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ පින් දෙක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වේවා. සැපයෙන් සැපයටපත් වේවා. සංසාර දුකින් නිදහස් වන්නට මේ උදාර පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී සියලුම මහා සංඝරුවනට ලංකා වාසී ලෝක වාසී සිල් ගුණ ධම් වඩන සියලු මහා සංඝරුවනට අනගාരികා මෑණියන් වහන්සේලාටද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ උදාර පුණ්‍ය ධර්මයෝ කාන්තලේ සේනානායක මාවත අංක 777 නිවසේ පදිංචිව සිටින එම්.ජී. චන්ද්‍රාවතී මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ආර්.එම්. කුඩාමැණිකේ මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට දුවා දරුවන්ට මුණුපුරු මිනිපිරියන්ට ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. මේ දුර්ලභව ලද සන සම්පත්තියෙන්
අහිමි වන්නට කලින් ජීවිතයට පින් රැස් කරගන්න ධර්මයේ ඇසිරෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු. මේ කොරෝනා වසංගතය හේතුවෙන් රෝගාතුරව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස මේ පින් හේතු වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට මේ පවුල්වල සියලු දෙනාට ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටද උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම අද මේ උතුම් ධර්ම දානමේ පින්කම සිදු කර ගන්නට යෙදුන කාන්තලේ සේනානායක මාවත අංක 777 නිවසේ පදිංචි යුද හමුදා සේවයේ දැනට ලෙබනනේ හමුදා සේවයේ නියුතු පින්වත් යෝජී ජයන්ත මහතාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ පවුලේ සියලු දෙනාටද මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. කරගෙන යන ඒ රැකී ආරක්ෂා කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාටම නිරතුරු සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරේ තව තවත් පින් රැස් කරගන්න ධර්මයේ ඇතිරෙන්න වාසනාව ලැබේවා. මේ ලැබුණු දුර්ලභ ශන සම්පත්තිය තුල ජීවිතයට පින් රැස් කරගන්න ධර්මයේ ඇතිරෙන්න වාසනාව ලැබේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වන්නට මේ උදාර පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.